क्वेश्चन පන්තියේ අද දෙවෙනි දවස මම එදා ක්වෙස්චන් පන්තියේ ඔයගොල්ලෝගේ සිලබස් එකේ පාඩම් දෙකක් ආවරණය කරා එක දවසින්. ඉතින් අද මගේ බලාපොරොත්තුව තියෙනවා ද්‍රව්‍ය පිරිවැය. එහෙම නැතිනම් ද්‍රව්‍ය කොහොමද අපි ක්වෙස්චන් වල සටහන් තියන්නේ සහ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාලනයක් ඇති කරගන්නේ කොහොමද කියන එක අද මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් ඊට කලින් ඔයගොල්ලෝගේ සිලබස් එක ගත්තාම මේ තියෙන්නේ ඔයගොල්ලෝගේ සිලබස් එක right මේ තියෙන සිලබස් එක නෙමෙයි wait okay right මේ තියෙන්නේ ඔයගොල්ලෝගේ සිලබස් එක. ඉතින් මේ සිලබස් එකේ පිරිවැය ගිණුම්කරණය හැඳින්වීම දකින්න පුළුවන්. අපි මේ මාතෘකාව තමයි එදා කතා කරලා ඉවර කරේ. ඊළඟට පිරිවැය වර්ගීකරණය. ඉතින් මේ මාතෘකා දෙකම මගේ සතියේ සාකච්ඡා කරලා ඉවර කරා. අද මට තියෙන්නේ ද්‍රව්‍ය සඳහා වන ගිණුම්කරණය. ඊට පස්සේ ශ්‍රමය සඳහා වන ගිණුම්කරණය සාකච්ඡා කරන්න තියෙනවා. පොදු කාර්ය පිරිවැය, පිරිවැය ගිණුම්, පිරිවැය කරන ක්‍රම, ආන්තික පිරිවැයකරණය, පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය. ඉතින් මේවා ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. මේකේ ද්‍රව්‍ය සඳහා වන ගිණුම්කරණය ගැන කතා කරන්න ඕනේ. එතකොට ද්‍රව්‍ය සඳහා වන ගිණුම්කරණය කියද්දී අපි සාමාන්‍යයෙන් ද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියන එක කතා කරන්න ඕනේ. ඇත්තටම මොකටද ද්‍රව්‍ය කියලා කියන්නේ? ද්‍රව්‍ය පාලනය එහෙම නැත්නම් ද්‍රව්‍ය සඳහා ගිණුම් තැබීම කරන්න ඕනද? මේක ගොඩාක් කට්ටිය කතා කරනවා අපි සාමාන්‍ය ගිණුම් තියෙන එක ප්‍රමාණවත් නැද්ද? ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙනමම ගිණුම් තැබීමක් සිදු කරන්න ඕනේද කියලා ගොඩාක් කට්ටිය කතා කරනවා. ඉතින් ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන පාලනය ගැන කතා කරපුවාම මේ ද්‍රව්‍ය පාලනය ගැන කතා කරපුවාම ද්‍රව්‍ය පාලනය කරන්න වෙනවා අවස්ථා තුනකදී. ඒ කියන්නේ ද්‍රව්‍ය පාලනය කරන්න වෙනවා අපිට සාමාන්‍යයෙන් ද්‍රව්‍ය පාලනය කරන්න වෙනවා අවස්ථා තුනකදී. මෙන්න මෙහෙමයි ද්‍රව්‍ය පාලනයන් සිදු වෙන්නේ. ද්‍රව්‍ය පාලනය අවස්ථා තුනකදී සිදු වෙනවා. එකක් තමයි ද්‍රව්‍ය මිලදී ගැනුම් පාලනය. මේක ප්‍රධාන එකක්. මිලදී ගනිද්දී පාලනය කරන එක. right? මිලදී ගනිද්දී වරකට කරන්න ඕනේ ඇනුම් ප්‍රමාණය කොච්චරද? කොච්චරක් අපි මිලදී ගන්නවද? ඒ ගනිද්දී කොහොමද ක්වොලිටි එක මේන්ටේන් කරන්නේ? මේ වගේ ද්‍රව්‍ය මිලදී ගැනීමේදී අපි සිදු කරන ලබන පාලනය. ඊට පස්සේ මේ ද්‍රව්‍ය ගෙනල්ලා ද්‍රව්‍ය ආයතනයේ ගබඩාව තුල තබා ගන්නවා. ඒවට අපි කියනවා ද්‍රව්‍ය තබා ගැනීමේ පිරිවැය කියලා. ද්‍රව්‍ය තියාගනිද්දී සිදු කරන පාලනය. ඉතින් ද්‍රව්‍ය ගේනකොට සහ ඒව තබා ගනිද්දී සිදු කරන පාලනය. ඊට පස්සේ අවසාන වශයෙන් මේ ද්‍රව්‍ය නිකුත් කරද්දී ද්‍රව්‍ය නිකුත් කිරීමේ පාලනයකුත් සිදු කරනවා.
මේ විදිහට මේ ද්‍රව්‍ය පාලනය අවස්ථා තුනකදී සිදු කරනවා. අවස්ථා තුනකදී සිදු කරනවා. එතකොට මේ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාලනය ගැන කතා කරද්දී ද්‍රව්‍ය ගැන නිර්වචනයන් ගණනාවක් ඉදිරිපත් වෙලා තිනවා. මොනවද ද්‍රව්‍ය කියන්නේ, මොනවද ඒ කියලා අපි පොඩ්ඩක් තියරි කොටස් ටික ටක් ගාලා සාකච්ඡා කරගෙන යමු. නියමිත ද්‍රව්‍ය තත්වයේ ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයෙන් නියමිත අවස්ථාවේදී නියමිත ස්ථානයට අවම පිරිවැයකින් සපයා ගැනීම ද්‍රව්‍ය පාලනය වේ. මේ එක්තරා නිර්වචනයක්. මේ අනික් නිර්වචනය නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යා හැකි පරිදි ද්‍රව්‍ය සඳහා අනවශ්‍ය ලෙස ආයෝජනය නොවන අයුරින් ද්‍රව්‍ය සපයා ගැනීම, ගබඩා කිරීම, භාවිතා කිරීම යනාදී කාර්යයන් සංවිධානය කර ඇති ආකාරය ද්‍රව්‍ය පාලන ක්‍රියාවලිය ලෙසින් හඳුන්වයි. මෙහිදී ද්‍රව්‍ය යන්නට ආයතනයක් සතු අමුද්‍රව්‍ය, ද්‍රව්‍ය කොටස් හා උපාංග යන සියලු දේ ඇතුළත් වෙන්න ඕනේ. එහෙනම් ද්‍රව්‍ය කියන එකට අයිති වෙන්න ඕනෙලු මොනවද ඒවා? මොනවද? අමුද්‍රව්‍ය, අමුද්‍රව්‍ය ඊළඟට ද්‍රව්‍ය ද්‍රව්‍ය හා කොටස් ඊළඟට උපාංගයන් මේ සියලු දේවල් ද්‍රව්‍ය විදියට අපිට හඳුනා ගන්න වෙනවා. මේ සියලු දේවල් අපිට ද්‍රව්‍ය විදියට හඳුනා ගන්න වෙනවා. එතකොට මේ මෙහෙම ද්‍රව්‍ය විදියට හඳුනාගත් මේ කොටස් වල පාලනය කිරීම තමයි ද්‍රව්‍ය පාලනය විදියට හඳුනාගන්නේ. ඉතින් ඕනෑම නිමි භාණ්ඩයක අපි නිමි භාණ්ඩයක් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම නිම වුණු භාණ්ඩයක ඒකෙන් වැඩි ප්‍රමාණයක් එහෙම නැත්නම් මේකේ පිරිවැයෙන් වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන පිරිවැය මූලිකාංගය වෙන්නේ ද්‍රව්‍ය පිරිවැය. ඉතින් එතකොට මේ යම්කිසි නිමි ද්‍රව්‍යක වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ද්‍රව්‍ය වලින් නම් ද්‍රව්‍ය පිරිවැයෙන් නම් සමන්විත වෙලා තියෙන්නේ. ඒක සම්බන්ධයෙන් පාලනය කර ගැනීම ඉතා වැදගත්. එතකොට ඒ පාලනය කරද්දී භාණ්ඩයේ පිරිවැය වගේම අදාළ නිෂ්පාදනයේ මිලත් අපි පාලනය කරන්න ඕනේ. පිරිවැය වැඩි වෙද්දී අනිවාර්යයෙන් මේ භාණ්ඩයේ මිලත් ඉහළ යනවා. ඒ නිසා ද්‍රව්‍ය පුළුවන් තරම් අඩු මිලකට මිලදී ගත්තොත් විතරයි භාණ්ඩයේ මිල සමාන මට්ටමක තියාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පිරිවැය අවම කර ගැනීම මෙන්ම පිරිවැය පාලනය කර ගැනීමටද ද්‍රව්‍ය පිළිබඳ වනා කළමනාකරන පද්ධතියක් ආයතනය තුළ හඳුන්වා දී තිබීම ඉතා ප්‍රයෝජනවත් කාර්යයක් වී ඇත. ඒක ඉතාම වැදගත් කාර්යයක් වෙනවා. ආයතනයේ ද්‍රව්‍ය පිරිවැය යන්නට අයත් වන්නේ මොනවාද? ඇත්තටම මොනවද ආයතනයක මේ ද්‍රව්‍ය පිරිවැය කියන එකට අයත් වෙන්නේ මොනවද? ආයතනයක ද්‍රව්‍ය පිරිවැය කියන එකට අයත් වෙනවා පුතේ කීපයක්. එකක් තමයි මේ අමුද්‍රව්‍ය අයිති වෙනවා, නිමි ද්‍රව්‍ය අයිති වෙනවා සහ නොනිමි ද්‍රව්‍ය අයිති වෙනවා. මේවා තමයි සාමාන්‍යයෙන් ආයතනයක් තුල ද්‍රව්‍ය පිරිවැයට අයත් වෙන්නේ. අපි චුට්ටක් ලියාගමුද ඒක? ආයතනයේ ද්‍රව්‍ය පිරිවැයට යන අයත් වන්නේ මොනවද කියලා? ආයතනයක ද්‍රව්‍ය පිරිවැය යන්නට අමුද්‍රව්‍ය, අමුද්‍රව්‍ය, නොනිමි ද්‍රව්‍යයන් සහ නිමි ද්‍රව්‍යයන් සියල්ලම අයත් වන අතර
සියල්ලම අයත් වන අතර අදාළ අමුද්‍රව්‍යයන් මිලදීගෙන ඒවා ගබඩාවට රැගෙන එන තුරු දැරීමට සිදුවන සියලු පිරිවයන් මෙම ද්‍රව්‍ය පිරිවැයට අයත් වේ. එනම් අමුද්‍රව්‍ය ගැනුම් මිල ගෙන ඒමේ කුලී ප්‍රවාහන වියදම් පැටවීමේ හා බෑමේ කුලී යනාදී සියල්ල මෙම ද්‍රව්‍ය පිරිවැයට අයත් වේ. එතකොට ආයතනයක මේ ද්‍රව්‍ය පිළිබඳ පාලනයක් ඇති කිරීම වඩා වැදගත්ද? මම අර කලින් කිව්වා වගේ ඔව්. ආයතනයක් දරන පිරිවැය ද්‍රව්‍ය පිරිවැය තමයි ඉතා විශාල වටිනාකමක් දරන්නේ. ආයතන දකින්න පුළුවන් වෙන්නේ ඒකේ තියෙන ද්‍රව්‍ය පිරිවැය. ඒ නිසා මේක ඉතා විශාල වටිනාකමක් ගන්නවා. ඒ නිසා මේක සම්බන්ධයෙන් පාලනයක් ඇති කර ගැනීම ඉතා වැදගත්. දෙක ද්‍රව්‍ය අතිරික්තව තිබීමත් ඌනව තිබීමත් ප්‍රශ්න ඇති කරනක්. වැඩිපුර තිබුණොත් එහෙම ඒවා තියාගන්න ඉඩ නැහැ. තබා ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. ඒ වගේම අඩුවෙන් තිබුණොත් එහෙම නිෂ්පාදන ක්‍රියාවලිය සුමටව කරගෙන යන්න බෑ. අඛණ්ඩව නිෂ්පාදනයේ වෙළඳපොළට සැපීමේ හැකියාවක් නැහැ. මොකද අමුද්‍රව්‍ය වල හිගකම නිසා. ඒ නිසා අතිරික්තව තිබ්බත් ප්‍රශ්න, ඌනව තිබ්බත් ප්‍රශ්න. 3. ද්‍රව්‍ය භාණ්ඩවල ගුණාත්මක භාවය සඳහා ඍජුවම බලපායි. ඇත්තනේ. ගන්න මැටීරියල් එක ක්වොලිටි නැත්තම් ඒක අදාළ භාණ්ඩයේ ක්වොලිටි එකටත් ඍජුවම බලපානවා. right. තොග තබා ගැනීමේ පිරිවැය අධික වීම නිසා ප්‍රධාන වශයෙන්ම මේක අවාසිදායක වෙන්නේ පිරිවැය වැඩි වෙනවානේ. මේක තොග තබා ගැනීමේ පිරිවැය අධික වුණාම පිරිවැය වැඩි වෙනවා. පිරිවැය වැඩි විය හැකියි. ඊළඟට තව ගත්තොත් එහෙම තොගයන් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි තිබ්බහම යල් පැනීම වැඩි, කල්ලිකුත් වීම වගේ දේවල් වැඩි වෙනවානේ. ඒ නිසා ඒ තොග නැති වෙලාම යන්න පුළුවන්. ලියමු. තොග යල් පැනීමේ හා කල්ලිකුත් වීමේ වැඩි විය හැක. ඊළඟට ද්‍රව්‍ය ගොඩාක් තිබ්බහම නාස්තියත් වැඩිනේ. ද්‍රව්‍ය
විශාල වශයෙන් තබා ගැනීම නිසා නාස්තිය හා අපතේ යාම් වැඩි වේ. මම දැකලා තියෙනවා සමහර ආයතන තියෙනවා ඒගොල්ලොන්ගේ අවසාන තොගය ඉතා විශාල විදිහකට ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අන්තිමට බඩු විකුණ ගන්නට බැරුව ආයතනයේ අලාභ දකින්න පුළුවන්. ඒ කියන්නේ තොගේ සඳහා තමයි වැඩිපුරම ආයෝජනය කරලා තින්නේ. ඉතින් ඒක තොගේ වැඩිපුර තියාගෙන ඉන්නවා. ඒක භාවිතා කරන්නේ නැතුව. නිසා එහෙමත් බෑ. මොකද තොගේ ගැන සම්බන්ධයෙන් අපි හරි අවධානය තියාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්තම් තොගේ නැති වෙලාම යන්න පුළුවන් වෙන නිසා. ඕකේ. මේකත් ලියමු. විශාල මුදල් ප්‍රමාණයන් තොගයේ ආයෝජනය වී ඇති නිසා කාරක ප්‍රාග්ධනයේ හා මූල්‍ය දුෂ්කරතා වල දුෂ්කරතාවයන් ඇති විය හැක. ඊළඟට තොග වැඩිපුර තියාගත්තොත් හොරකම් වලට ලක් වෙනවා. ඊට පස්සේ සමහර භාණ්ඩ තියෙනවා ඒවට තොගය නැත්තම් මැටීරියල් වගේ දේවල් ගෙනල්ලා ගොඩ ගහගෙන තියන් ඉන්න බෑ, වෙනස් වෙනවා. ඒ උදාහරණයක් විදිහට අපි ගත්තොත් රෙදි කඩයකට ගිහිල්ලා ඔයගොල්ලෝ නිමි ඇඳුම් ඩවුම් වගේ දේවල් ගෙනල්ලා ස්ටොක් එක වැඩිපුර ගොඩ ගැහුවොත් එහෙම ඒක විකුණුන ඉතා ඉක්මනින් ඒ ෆැෂන් එක කල්ලිකුත් වෙනවනේ. ඊට පස්සේ අන්තිමට කවුරුත් අඳින්නේ නැහැ. දැන් බලන්නකෝ ඉස්සර ආවා මේ ළඟදී පත්තර පිටු වගේ ටී-ෂර්ට්ස්. ඉතින් පත්තර පිටු වගේ ටී-ෂර්ට්ස් ආවා. ඒ කාලවල වල මේ පහුගිය දැන් මාස දෙක තුනකට කලින් මිනිස්සු සමහරු ලොකු ස්ටොක් ගෙනල්ලා ස්ටොක් කරගත්තා. ඒ රෙදි ඕඩර් කරන්න ගත්තා. ඒ විදිහේ print කරපු රෙදි සෑහෙන විදිහට විකුණුණා. පත්තර පිටු වගේ තිබුණේ. නිවුස් පේපර් එකක් වගේ. නමුත් ඒ ට්‍රෙඩ් එක දැන් ගිහිල්ලා ඒ මහපු ඇඳුම් විකුණුනේ නැතිනම් බලන්නකෝ ලොකුවට ආයෝජනය කළා අන්තිමට කවුරුත් ගන්නේ නැහැ දැන්. දැන් ඒක එක්ස්පයර් වෙච්ච එකක්. ඒ වගේ මේ විශාල වශයෙන්ම තොග තියාගත්තාම ඒවා ඉතා ඉක්මනින් මොකද වෙන්නේ? කල්ලිකුත් වීම වගේම මේවායේ මේ වර්තමානයේ තියෙන මාකට් එකට නොගැලපෙන තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. අපි ඒකත් ලියමු. විශාල තොග පැවතීම නිසා නූතන වෙළඳපොළ තත්ත්වයන්ට හා වෙළඳපොළ වෙනස්කම් වලට අනුව ව්‍යාපාරයට වෙනස් වීමේ හැකියාව අඩුවේ. ඔය ඇති අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් තිබ්බොත් එහෙම ඇතිවන අවාසිදායක තත්ත්වයන් තමයි අපි ලිව්වේ. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් තිබ්බොත්
ඒකත් ප්‍රශ්නයක්නේ. අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් තිබ්බොත් එහෙම අර කන්ටිනියස්ලි තමන්ගේ භාණ්ඩය වෙළඳපොළට දෙන්න බෑ. මොකද ඒ වෙලාවල් වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ගොඩාක් ආයතන වලට තියෙන ප්‍රශ්නයක් තමයි ව්‍යාපාරය නවත්තලා තියෙන නමුත් ස්ථාවර පිරිවැයක් දරන්න වෙනවා. ඒ වගේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් තියා ගැනීමත් එක්තරා විදිහක අවශ්‍යදායක තත්ත්වයක් වෙනවා. එක එක ලියන ගමන් කතා කරමු. එක වෙළඳපොළට අඛණ්ඩව භාණ්ඩ සැපීමට නොහැකි වීමෙන් වෙළඳපොළට අඛණ්ඩව භාණ්ඩ සැපීමට නොහැකි වීමෙන් වෙළඳපොළට අඛණ්ඩව භාණ්ඩ සැපීමට නොහැකි වීමෙන් වෙළඳපොළ අහිමි වී යා හැක. වෙළඳපොළ අහිමි වී යා හැක. දෙක ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය නැති වී යා හැක. ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය නැති වී යා හැක. ඊළඟ එක ව්‍යාපාරයේ නිෂ්පාදනය ඇන හිටීමෙන් ව්‍යාපාරයේ නිෂ්පාදනය ඇන හිටීමෙන් ස්ථාවර පිරිවැය සුළු ඒකක සංඛ්‍යාවක් අතර බෙදී ගොස් සුළු ඒකක සංඛ්‍යාවක් අතර බෙදී ගොස් ඒකකයක පිරිවැය වැඩි විය හැක. ඒකකයක පිරිවැය වැඩි විය හැක. අවශ්‍ය ප්‍රමාණයට බඩු දුන්නේ නැත්නම් සේවකයෝ අන්ඩර් යුටිලයිස් ඒගොල්ලන්ට රස්සාව එපා වෙනවා. ඒගොල්ලෝ සේවකයෝ දාලා යනවා. අඛණ්ඩව ඊළඟ එක අඛණ්ඩව ද්‍රව්‍ය සැපීමට නොහැකි වීමෙන් අඛණ්ඩව ද්‍රව්‍ය සැපීමට නොහැකි වීමෙන් සේවකයන් උදාසීනත්වයට පත්වී සේවක පිරිවැටුම වැඩි විය හැක. එහෙනම් ද්‍රව්‍ය පාලනය හා සම්බන්ධ කාර්යයන් මම අර කලින් කිව්වා වගේ මිලදී ගනිද්දි පාලනය කරනවා, තොගේදී පාලනය කරනවා, ඊට පස්සේ ද්‍රව්‍ය නිකුත් කරද්දී බලපානවා. මොකටද මේ මිලදී ගනුම් පාලනය කරනවා කියලා කියන්නේ? ආයතනයක මිලදී ගනුම් ක්‍රියාවලිය මනා ලෙස සැලසුම් නොකිරීම හේතුවෙන් බොහෝ ගැටලුවට මුහුණ දීමට අපේක්ෂිත ආයතනයකට සිදුවේ. සාමාන්‍යයෙන් ආයතනයක සිදුවන ගනුදෙනු වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ගැනුම් වලින් උද්ගත වේ. ඒ නිසා ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් එහි වැදගත්කමක් පවතී. ගැනුම් සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් ආයතනයකට මුහුණ දීමට සිදුවන ගැටලු වලින් කිහිපයක් පහත සඳහන් පරිදි දැක්විය හැක. ද්‍රව්‍ය නිසි කලට නොලැබීම මත අමුද්‍රව්‍ය හිගයක් ඇතිවීම හා භාණ්ඩ නිෂ්පාදනය ඇන හිටීම. අක්‍රමවත් මිලදී ගැනීම නිසා මිල වාසි අත්පත් කරගත නොහැකි වීම. අපිට උනානේ මේ වගේ ද්‍රව්‍ය මිලදී ගනිද්දී ලංකාව වගේ රටක් ද්‍රව්‍ය මිලදී ගන්න ගියත් තෙල් වගේ දේවල්. එතකොට අක්‍රමවත් මිලදී ගන්න ගියේ අන්තිමට ගණන් වැඩි විදිහින් පෙට්‍රල් ගන්න වුණා. වෙළඳපොළ අහිමි වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලදී ගැනීම නිසා මුදල් අපත යාම, ද්‍රව්‍ය නාස්තිය, යල්පැනීමේ අවදානම ඇතිවිය හැක. ඉහත හේතු නිසා ද්‍රව්‍ය මිලදී ගැනීමේ කටයුතු පාලනය කිරීමට මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටියක් අනුගමනය කරනු ලබයි. මොනවද ඒ ක්‍රියාපටිපාටි තියෙන්නේ? කෙසේ නමුත් මෙම ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවලු. right? මිලදී ගැනීම පාලනය යන නිර්වචනය කළා ඒ එකිනෙක කරුණු වෙනුවෙන් පිරිවැය ගැනීම කරන්නේ වඩාත් උචිත තත්ත්වයක කෙටියෙන් පැහැදිලි කරන්න. මිලදී ගැනීම පාලනය කියලා කියන්නේ ව්‍යාපාරයකට ද්‍රව්‍ය උචිත අවස්ථාවේ උචිත වේලාවට උචිත මිල ගණන් යටතේ මිලදීගෙන මේවා මිලදී ගැනීමට කටයුතු යෙදීම තමයි අපි මිලදී ගැනීම පාලනය කියලා කියන්නේ. එතකොට මෙහිදී කරුණු අපිට
පහක් කතා කරන්න වෙනවා. එකක් තමයි උචිත අවස්ථාවේ මේ මිලදී ගැනීම සිදු කරන්න බොරුවට පරක් වෙලා වැඩක් නැහැ. උචිත ප්‍රමාණයට ගන්න ඕනේ. ඒ වෙලාවේ අපිට ඕනේ 50යි නම් ඒ අදාළ 50 විතරක් ගන්න ඕනේ. 100ක් අප්‍රූව් තිබුණා කියලා 100ක් ගෙනත් දාගන්නේ නැහැ. වඩා සුදුසු ගුණ මට්ටමකින් යුක්ත වෙන්න ඕනේ. මොකක් හරි ක්වොලිටි වගේ දෙයක් තියෙනවා නම් ඒ සඳහා යොමු වෙලා හොඳ ක්වොලිටි මිලදී ගැනුමක් සිදු කරන්න ඕනේ. සැපයුම් කරුවන්ගෙන් උචිත ගැනුම් කොන්දේසි යටතේ මෙන්න මේවා තුලින් අපිට ගිණුම් කරන්නේ මේ පිරිවැය ගිණුම් කරන්නේ මේ උචිත කියන තත්වයන් මේ විදිහට අපිට නිර්වචනය කරන්න පුළුවන්. ඒ නිසා අපි පොඩ්ඩක් ලියාගමු. ව්‍යාපාරයේ ද්‍රව්‍ය උචිත අවස්ථාවේදී උචිත ප්‍රමාණයන්ගෙන් මට විනාඩිය දෙන්න උචිත ප්‍රමාණයන්ගෙන් වඩා උචිත ගුණ මට්ටමකින් උචිත ගැනුම් කොන්දේසි යටතේ මිලදී ගැනීමට කටයුතු කිරීමයි. මෙහිදී කරුණු පහක් අවධාරණයට ලක්වේ. යස් එක්තරා ප්‍රශ්නයක් අහනවා. සායත් කියන්නකෝ. මම කරියේ කොයි හරියෙන්ද මම නැවැත්තුවේ. කොයි හරියද ඕනි කියන්නේ? මම කියන්නේ මිලදී ගැනුම් පාලනයකට කියන්නේ උචිත අවස්ථාවේ උචිත ප්‍රමාණයට උචිත ගුණ මට්ටමින් උචිත මිල ගණන් වලට උචිත සැපයුම් කරුවන්ගෙන් මිලදී ගන්න ඕනේ. මේකට තමයි අපි කියලා කියන්නේ මිලදී ගැනුම් පාලනය කියලා. අපි අවස්ථාව මොනවද කියලා ලියමු. එතකොට මිස් වෙච්ච ඒවා අහුවෙනවා. එක උචිත අවස්ථාවේදී ගන්න ඕනේ. මෙහිදී කරුණු පහක් අවධාරණයට ලක් කරේ. එක උචිත අවස්ථාවේදී ඊළඟට උචිත ප්‍රමාණයට ඊළඟට වඩා සුදුසු ගුණ මට්ටමකින් උචිත මිලකට උචිත සුදුසු සැපයුම් කරුවෙක්ගෙන් පිරිවැය ගිණුම් කරණයේදී සැලකිල්ලට ලක් කළ යුතුය. ගත යුතුය. මේ බලන්න මම මේ තියෙන්නේ මිලදී ගැනුම් ක්‍රියාවලිය. මේ ආයතනයක විවිධ නිෂ්පාදන හා සේවාංශවල අවශ්‍ය වන භාණ්ඩ මේ ඉල්ලුම් කරමින් මේව සඳහා ද්‍රව්‍ය අධ්‍යාචනාපත් ඉදිරිපත් කරමින් මේ ලබා ගන්නා ක්‍රියාවලිය මම පුංචි ග්‍රාෆ් එක දක්වලා තිනවා. පස්සේ වෙලාවක කියව ගන්න.
ද්‍රව්‍ය ගැනුම් පාලනයට ලියකියවිලි ප්‍රධාන වශයෙන්ම ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍ර අවශ්‍ය වෙනවා right ඊට පස්සේ ගැනුම් අධ්‍යාචනා පත්‍ර ඕනස්සේ ද්‍රව්‍ය ගැනුම් පාලනයට ලියකියවිලි සූදානම් කරගන්න ඕනේ right ඊට පස්සේ බාණ්ඩ බාර දීමේ තුඩුව බාණ්ඩ ලැබීමේ තුඩුව මේවා නම් GRN එකේ තියෙනවා right සැපිම්කරුගේ ඉන්වොයිසිය මේකත් ගෙවීම් කරන්න ඕනේ ෆයිනලි ගෙවීම් වවුචරය අවශ්‍ය වෙනවා මේවා තමයි ද්‍රව්‍ය ගැනුම් පාලනයට අවශ්‍ය කරන ලියකියවිලි තොග පාලනය ගත්තාම මේකට අපි කියනවා ගබඩා පාලනයක් කියලා තොග පාලනය වර්තමානයේ ශ්‍රිතියේ කළමනාකරන කාර්යයක් තරමට වැදගත් වෙලා තියෙනවා මොකද වැඩිපුර තොගේ ගත්තොත් මේ අවුරුද්දේ තොගේ වැඩිපුර අරන් තිබුණොත් ඒකත් ඒ ආයතනයට බලපානවා මොකද අවසාන තොගේ වැඩියෙන් ගත්තොත් එහෙම ඒ සම්බන්ධයෙන් අලාභ තත්ත්වයන් ඇතිවීමේ හැකියාව තියෙනවා ඒ නිසා තොග පාලනයේ තොගයක් තබා ගනිදී ආයතනයක් තුල එනම් ගබඩා ද්‍රව්‍ය හිගවීම අනවශ්‍ය ලෙස තොග ගොඩ ගැසීම වැනි ඍජු ප්‍රතිඵල මෙන්ම ගබඩා විනය පිරිහීම වැනි වක්‍ර ප්‍රතිඵලද ඇතිවන්නේ දුර්වල තොග පාලනයක ප්‍රතිඵලයක් වශයෙනි. ගබඩා පාලනයක් ඇති කරන්න ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද? ගබඩාව සංවිධානය කරන්න ඕනේ ශාඛා හා විවිධ අංශයන්ගෙන් යුත් ආයතනවල ගබඩා සංවිධානය කිරීම තරමක් සංකීර්ණ නමුත් ආයතනයේ ස්වභාවය අනුව ගබඩා වර්ගය තෝරා ගන්න පුළුවන්. මොනවද ඒවා? මධ්‍යගත ගබඩා තියෙනවා, විමධ්‍යගත ගබඩා තියෙනවා. ගබඩා තුල අභ්‍යන්තර විවිධ නැති කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගබඩා වාර්තා තබා ගැනීම ඊටම අසීරු කාර්යයක් වට පත් වෙනවා. තොග ආගණනය කරන්න ඕනේ සාමාන්‍යයෙන් කාලීනව එහෙම නැත්නම් අඩු ගන්න වර්ෂයකට පතාවක්වත් තොග ආගණනය කිරීම සිදු කරන්න ඕනේ. ඊට පස්සේ තොග පාලනය කරන ක්‍රම හරහා තොග පාලනය. එතකොට FIFO හරි LIFO හරි ප්‍රමිත පිරිවෙ හරි අපි ඉස්සරහට මම කියලා දෙන්නම් කොහොමද තොග පාලනය කරන්න කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට ඉගෙන ගන්න තියෙන තොග පාලන ක්‍රම හතරක්. තොග මට්ටම් පවත්වාගෙන යාමේ ක්‍රමය, ද්විභාජන ක්‍රමය, ABCD විශ්ලේෂණ ක්‍රමය, අඛණ්ඩ තොග එහෙම නැතහොත් නිත්‍ය තොග ක්‍රමය. මේකෙදි තොග මට්ටම් පවත්වාගෙන යනවා කියලා කියන්නේ මට අද දවස් ඇතුළත මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තොග මට්ටම් ගැන. තොග මට්ටම් දකින්න පුළුවන්. අවම තොග මට්ටම්, උපරිම තොග මට්ටම්, ඊට පස්සේ මේ විදිහට තොග මට්ටම් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් ඉගෙනගෙනම අපි පාඩම ඉදිරියට යමු. තොග මට්ටම් වෙනුන් අදහස් කරන්නේ කුමක්ද? තොග මට්ටම් මගින් තොග පාලනය සිදුවන ආකාරය කෙටියෙන් විස්තර කරන්න. තොග මට්ටම කියලා කියන්නේ මොකටද එතකොට? ආයතනයක් ද්‍රව්‍ය මිලදී ගනිද්දී හෝ ද්‍රව්‍ය ඇනෝම් කරද්දී ඇනෝම් කළ යුතු ප්‍රමාණයට අපි කියනවා තොග මට්ටම කියලා. ඉතින් මොකද මේ අපෙන් අහන්නේ? අපෙන් අහන්නේ තොග මට්ටම කියලා කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි ලියමු. තොග මට්ටම යනුවෙන් අදහස් කරන්නේ තොග මට්ටම යනුවෙන් අදහස් කරනු ලබන්නේ තොග මට්ටම යනුවෙන් අදහස් කරන්නේ යලි තොග ඇනෝම් කිරීමේදී තොග මට්ටම යනුවෙන් අදහස් කරන්නේ යලි තොග ඇනෝම් කිරීමේදී තොග මට්ටම අදහස් කරන්නේ තොග මොකද්ද මම ලිව්වේ? තොග මිලදී ගැනීමද? තොග මට්ටම වෙනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒක ලියවෙන්න ඕනේ තොග මට්ටම් යමින් අදහස් කරන්නේ මොනවාද? තොගය සම්බන්ධයෙන් නැත්නම් තොග මට්ටම් කියලා කියන්නේ තොගයක් මිලදී ගනිද්දී හරි තොගයක් නිකුත් කරද්දී හරි තබා ගන්නව තොග මට්ටම නැත්නම් තොගේ අවසන් වෙලා යලි ඇනවුමක් දැම්මට පස්සේ ඒ ඇනවුම හම්බ වෙනකන් කාල පරිච්ඡේදය මෙන්න මේ වගේ තොග මට්ටම්
කියන එක තමයි මේකෙදි අදහස් කරන්නේ. ඉතින් තොග මට්ටම් වලින් කොහොමද තොග පාලනයක් සිදු වෙන්නේ? තොග මට්ටම් වලින් පාලනයක් සිදු වෙනවා. එක එක මිනිසුන්ට ඔහෙ මෙහෙ ගන්න බෑ. තොග මට්ටම කන්ටිනියස්ලි කරගෙන යාම සඳහා පාලනය වන ක්‍රමවේදයන් දකින්න පුළුවන්. ඉතින් අපි චුට්ටක් ඒකට මෙහෙම තොග මට්ටමෙන් අදහස් කරන්නේ තොග මට්ටමෙන් අදහස් කරන්නේ තොග මට්ටමෙන් අදහස් කරන්නේ ආයතනයක තොග තබා ගැනීමේදී තොග මිලදී ගැනීමේදී තොග ගබඩාවල තබා ගැනීමේදී ද්‍රව්‍ය කලිකුත් කිරීමේදී තොග මට්ටම් පවත්වාගෙන යාමට සිදුවේ. ඒ මගින් තොග මට්ටම තොග පාලනය සිදුවන ආකාරය මෙහිදී දැකිය හැක. ඉතින් මේ වගේ තියෙන තොග මට්ටම් දකින්න පුළුවන්. තොග මට්ටම් මොනවද කියලා මම යටින් දාලා තිනවා. යණි අණු මට්ටම, නැත්නම් නැවත අණු මට්ටම, උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, සාමාන්‍ය තොග මට්ටම, සුරක්ෂිත ආන්තික තොගය. මේවා ඔයගොල්ලෝ තොග මට්ටම් පවත්වාගෙන යෑමේදී දන්නවා. යලි අණු මට්ටම නැත්නම් නැවත අණු මට්ටම, මේකට අපි කියන්නේ EOQ method එක කියලා. තොග අතිරික්තයක් ඌනතාවයක් ඇති නොවන පරිදි ගබඩාවක් පවත්වා ගැනීම සඳහා ඇණුම් කළ යුතු වඩාත් උචිත තොග අවස්ථාව යලි අණු මට්ටමයි. ඉතින් මෙතන තියෙනවා යලි අණු මට්ටම ගණන් කරන්න සූත්‍රයක්. යලි අණු මට්ටම සමානයි උපරිම පාරිභෝෂණය වැඩි කිරීම උපරිම ඇණුම් කාලය බෙදීම පොරොත්තු කාලය. චේනාය සිටි පැටස් ආයතනයේ X නම් ද්‍රව්‍යයට දාල තොරතුරු පහත දැක්වේ. මාසක ද්‍රව්‍ය උපරිම පරිභෝජනය ඒකක 100යි. අවම ඇණුම් කාලය සති 3යි. උපරිම ඇණුම් කාලය සති 3යි. යලි අණු මට්ටමයි ගණන් කරන්න කියලා කියන්නේ. මේ සූත්‍රයට ආදේශ කළා උත්තරේ හොයන්න ඇති. විනාඩි දෙකක් කරන් ටක් ගාලා උත්තරේ හොයන්න. කීයක් එනවද? යලි අණු මට්ටම
කීයක් එනවද? කීයක් එනවද? හරි. යලි අණු මට්ටම ගණන් කරලා බලන්න කීයක් එනවද කියලා රයිට්. ලේසි එක යලි අණු මට්ටම එන්නේ කිරි කියලා ගණන් කරලා බලන්න. රයිට්. උපරිම පාරිභෝජනය වැඩි කිරීම උපරිම ඇණුම් කාලය බෙදීම පොරොත්තු කාලය. එතකොට උපරිම පාරිභෝජනය නැත්නම් උපරිම ඇණුම් කාලය අපි ගත්තා 10යි. වැඩි කිරීම 5 කියලා කියන උපරිම ඇණුම් කාලය. ඊට පස්සේ පිළිතුරු 50000යි. 50000යි. උපරිම තොග මට්ටම කියන්නේ මොකද්ද? මේවා නම් ඔයගොල්ලෝ ඒ ලෙවල් වලට ඉගෙනගෙනත් තියෙනවා. වරකට ගබඩාවේ තියන්න පුළුවන් උපරිම තොග ප්‍රමාණය තමයි උපරිම තොග මට්ටම කියලා කියන්නේ. උපරිම තොගේ තීරණය කරද්දී පහත කරුණු සලකා බලන්න ඕනේ. ද්‍රව්‍ය ස්වභාවය, පරිභෝජනය කිරීමේ වේගය, ඊට පස්සේ ද්‍රව්‍ය නැෂ්‍ය වීම, රියල් පැනවීම හා වාෂ්ප වීමට ඇතිවීම හැකියාවේ තරම, ප්‍රාග්ධන පහසුකම් වල තරාතිරම, ගබඩාවේ ඉඩකඩ ස්වභාවය, ද්‍රව්‍ය මිල උච්චාවචන වේගය, ද්‍රව්‍ය සැපීමට ගත වන කාලය, ආර්ථික ඇණුම් ප්‍රමාණයන්, රාජ්‍ය නීති රීති හා සීමාවන්, ඍතුමය බලපෑම්. ඉතින් උපරිම තොග මට්ටම ගණන් කරන්න පුළුවන් යලි අණු මට්ටම එකතු කිරීම EOQ එක අඩු කරන්නේ අවම පරිභෝජනය වැඩි කිරීම අවම ඇණුම් කාලය. right. විහංගා සහ සමාගමේ පාසලෙන් දත්ත ආශ්‍රයෙන් උපරිම තොගේ ගණනය කරන්න. ඒක නම් වල ගෙදර ගිහලා හදුවත් කමක් නැහැ. අවම තොග මට්ටම ගණන් කරන්නේ මේ සූත්‍රයෙන්. සාමාන්‍ය තොග මට්ටම මේ සූත්‍රයෙන් ගණන් කරන්නේ. සුරක්ෂිත තොගය ව්‍යාපාරයට තොග නැත්තම් අපි කරගෙන යන වැඩේට ෆුවල් ප්‍රශ්නයක් නොවෙන්න මේ ෆුවල් අරන් කරලා තියා ගැනීම තමයි සුරක්ෂිත තොගය කියලා කියන්නේ. ව්‍යාපාරික තොග නොමැති විටක ආයතනය වෙනම සමාජයේදට ආර්ථික ප්‍රශ්න ඇති කිරීම සඳහා හේතු වේ. එම නිසා තොග නොමැති වීම නිසා අධික පිරිවැය සහිත තොග තබා ගත යුතුය. මේ තියෙන තොග ප්‍රමාණය, මේ තියෙන අවම තොග මට්ටම, ඉතින් මේ යට තියෙන ආරක්ෂිත තොගය, ඒ අනුව තොග පරිභෝජන වක්‍රය වෙනස් වෙවි තමයි ගමන් කරන්නේ. මේ උදාහරණේ මම හිතන්නේ වා මේකේ මෙන්න මේ උදාහරණය කරන හරිය ලාකන් සමාගමේ ද්‍රව්‍ය LK40 මේ කියන්නේ ද්‍රව්‍ය නම්බර එකක් සම්බන්ධව තොරතුරු පහත දැක්වේ. උපරිම පරිභෝජනය, අවම පරිභෝජනය, යලි අණුම් ප්‍රමාණය සහ යලි අණුම් කාලය. මේ ටික තමයි ලබා දෙන ලකුණු. පහත තොග මට්ටම් දකින්න පුළුවන්. උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, යලි අණුම් ප්‍රමාණයටම සාමාන්‍ය රෝග නැත කියන එක. ඒතර ආර්ථික ඇණුම් ප්‍රමාණය ගණන් කරද්දී ආර්ථික ඇණුම් ප්‍රමාණය ගණන් කරන්නේ අපි තොගය කඩු වුණාම. එතකොට ඇණුම් කිරීම සඳහා පිරිවැයක් තියෙනවා, තොගය තබාගෙන යන පිරිවැයක් තියෙනවා. අපිට ඒවා දකින්න පුළුවන්. ඒතර ආර්ථික සූත්‍රය භාවිත කරලා සහ තත්ත්වරිත ක්‍රමයෙන් මේ තියෙන ප්‍රස්තාරික ක්‍රමයෙන් ආර්ථික ඇණුම් ප්‍රමාණය දක්වලා තිනවා. සූත්‍රයේ භාවිතයනොත් මෙන්න මේ සූත්‍රය භාවිත කරලා අපිට මේක ගණන් කරන්න පුළුවන්. අවසාන වශයෙන් තත්ත්වරිත ක්‍රමය කියලා එකක් තියෙනවා. තත්ත්වරිත ක්‍රමයේදී කරන්නේ මෙන්න මේ පල්ලෙහා තියෙන වගුවක් ඔයගොල්ලන්ට දක්වලා ඕඩර් කරපු amount එක
ඊට පස්සේ order cost එක, ඊට පස්සේ මේක තොග තබා ගැනීම සඳහා යන පිරිවැය අවසාන වශයෙන් එක තොගේ පිරිවැයක් බවට පත්වීමක් සිදු වෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි මට ඔයගොල්ලොත් එක්ක අද දවසේ කතා කරන්න තිබුණේ. ඉතින් අපි මේකට අදාළව ගණනය කිරීම කීපයක්, ඒ කියන්නේ ආර්ථික ගැනුම් ප්‍රමාණයට අදාළ ප්‍රශ්න කීපයක් අපි past papers කතා කරද්දී අපි එතනට ගාවලා සාකච්ඡා කරමු. මේ සූත්‍රයෙන් තමයි ගණන් කරන්නේ 2DC 0 divided into CH. මේ සූත්‍රය සහ මේ ලේඛන මේ ප්‍රස්තාර මේවා ඉස්සරහට ඕන වෙනවා. ඒ නිසා ආර්ථික අනුන් ප්‍රමාණිත ක්‍රමවේදයේ සූත්‍රය සහ තත්ත්ව ක්‍රමයන් භාවිත කරන මේකේ මම නම් රෙකමන්ඩ් කරන්නේ සූත්‍රය භාවිතයෙන් ආර්ථික අනුන් ප්‍රමාණයන් ගණන් කරන්න කියලා. ඕකේ. මට ඊළඟ දවසේ කතා කරන්න තියෙනවා ද්‍රව්‍ය පාලනය. මේ ද්‍රව්‍ය පාලනය අපි කතා කර හිටියේ දැන් අවස්ථා දෙකයි. මොනවද මේ අවස්ථා දෙක? එකක් තමයි මේ ද්‍රව්‍ය මිලදී ගැනීමේ පාලනය. අනිත් එක මිලදී ගත්තට පස්සේ ඒවායේ උපරිම තොග මට්ටම්, අවම තොග මට්ටම්, යලි යනුම් මට්ටම් තීරණය කිරීමේ හැකියාව දකින්න පුළුවන් වුණා. ඉතින් ද්‍රව්‍ය තබා ගැනීමේ පිරිවැය යටතට එතනදී තියෙනවා ද්‍රව්‍ය තබා ගත්තට පස්සේ ඒවා කොහොමද ආරක්ෂිතව තියාගන්නේ? මෙන්න මේ වගේ දේවල් තමයි මේක තුල තිබුණේ. මේක තුල සම්පූර්ණයෙන් තියෙන මේ ද්‍රව්‍ය නිකුත් කරද්දී සිදුවන පාලනය. ද්‍රව්‍ය නිකුත් කරද්දී කොහොමද පාලනය කරන්නේ කියන එක තමයි ද්‍රව්‍ය නිකුත් කිරීමේ පාලනය කියලා සලකා බලන්නේ. right? ද්‍රව්‍ය නිකුත් කිරීමේ පාලනය කියලා සලකා බලන්නේ මෙන්න මේක. එහෙනම් ද්‍රව්‍ය පිරිවැයට අදාළව අපිට ඊළඟ දවසේ සාකච්ඡා කරන්න සමහරට අපිට තියෙන්නේ මොනවද? FIFO, LIFO, WAC මේ වගේ තොග තබා ගැනීමේ පිරිවැයන් මම ලබන සතිය ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න තියෙනවා. මේ තොග තබා ගැනීමේ පිරිවැයන් සාකච්ඡා කරාට පස්සේ past papers ගොඩක් අහලා තිබුණේ ඔන්න ඔය තොග තබා ගැනීමේ දේවල් වලින්. ඒ නිසා ලේසියෙන්ම ලකුණු 5ක් 10ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න නැතිනම් මේ ප්‍රසන්ටේෂන් එක ඕන මම group එකට දාන්න. ඔයගොල්ලන්ට group එකෙන් ගන්න පුළුවන් වෙන විදිහට. ඒ වගේම මේකේ රෙකෝඩින් එකත් මම group එකට දාන්න. ඊයේ ක්ලාස් එකේ OB එකේ රෙකෝඩින් එකත් මගෙන් කීප දෙනෙක්ම ළමයි ඉදලා තිබුණා. ඒවා ටික ඔක්කොම හෙට උදේ වෙද්දි ඔයගොල්ලන්ට group එකට වැටේ. ඕකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට දී වෙන්න පුළුවන්. good night පුතා.